Hello, children. How are you? I think you all are okay. Stay at home. Don't go out. Due to the COVID 19 pandemic, I have decided to present you some English grammar lessons. So, I have uploaded two lessons to the YouTube. I think you all enjoy my those two lessons. So, this is my third video. So, in this lesson, I'm going to talk about how to use present continuous tense correctly. දැයි අපි present continuous tense එක පිළිබඳවයි අද පාඩමේදී ඉගෙන ගන්නට සූදානම් වෙන්නේ. present continuous tense කියලා කියන්නේ present tense එකේ තිබෙන දෙවන tense එක. පළවෙනි tense එක present simple tense නැත්නම් ඒකට simple present tense කියලාත් කියනවා. මේ tense එක පිළිබඳව මම මගේ පළවෙනි වීඩියෝ එක මම අප්ලෝඩ් කරලා තියෙනවා. දැන් මේ ඉදි අපි අධ්‍යයනය කරන්නේ present continuous tense එක පිළිබඳව. present continuous tense එක භාවිතය පිළිබඳව මුලින්ම අපි ඉගෙන ගමු. present continuous tense is used to express an action that is going on at the time of speaking. present continuous tense එක භාවිත කරනු ලබන්නේ කතා කරන මේ මොහොතේ සිදුවමින් පවතින දේවල් පිළිබඳව විස්තර කරන්න. මේ මොහොතේ සිදුවෙමින් පවතින දේවල් පිළිබඳව විස්තර කරන්න තමයි present continuous tense එක භාවිත කරනු ලබන්නේ. How to construct වාක්‍ය නිර්මාණ විදිය. කොහොමද වාක්‍ය ගොඩනගන්නේ කියන ආකාරය. Subject plus is o am o are plus present participle verb. Again, subject plus is o am o are plus present participle verb. එනම් present continuous tense එක භාවිත කරන්නේ කොහොමද? වාක්‍ය නිර්මාණය කරන්නේ කොහොමද? how to construct කියන එකයි මෙතනදී පැහැදිලි කරලා දෙන්නේ. වාක්‍ය නිර්මාණය කරන්න ඕන වාක්‍ය ආරම්භ කරන කර්තෘ පදයෙන්. දෙවෙනි පියවරට subject ගැලපෙන ආකාරයට is හෝ am හෝ are හෝ භාවිත කළ යුතු වෙනවා. ඉන් අනතුරුව ක්‍රියාපදයේ present participle කියන අවස්ථාව භාවිත කරන්න වෙනවා. දැන් ඔබට පැහැදිලි මම මෙතන උදාහරණ කීපයක් පෙන්නලා තිබෙනවා. present participle verbs ඒ කියන්නේ stem of the verb කියන නැත්නම් ක්‍රියා ධාතුවට ing එකතු කරපු පදය තමයි present participle කියලා කියන්නේ. මේක සමහරව ing participle කියලාත් කියනවා. ඉතින් මතක තබා ගන්න එමනම් present continuous tense එකේ වාක්‍ය නිර්මාණ විදිහ වෙනස්. ඒ කොහොමද? subject යොදා ගන්නවා අංක 1ට. දෙවෙනි පියවරට subject ගැලපෙන්න is හෝ am හෝ are භාවිත කරලා තුන්වෙනි පියවරට ක්‍රියාපදයේ අගින් ing එකතු වෙච්ච පදය ඒ කියන්නේ present participle කියන ක්‍රියාපදයක් තමයි භාවිත කරනු ලබන්නේ. මම මෙතන ඔබට පෙන්නලා තිබෙනවා present participle ක්‍රියාපද කීපයක් බලන්න අධ්‍යයනය කරන්න. going, doing, playing, dancing, helping, posting, bringing, increasing, offering, making. මෙන්න මේ සමහර ක්‍රියාපද කීපයක් මේ පෙන්නලා තිබෙන්නේ. මේ ටික අධ්‍යයනය කරලා අපිට present participles හදාගන්න පුරුදු විය හැකියි, පුහුණු විය හැකියි.
හොඳයි. මීළඟට මම ඔබේ අවධානය යොමු කරනවා I would like to draw your attention on the meaning. අදහස පිළිබඳව. නැත්තම් මේ වාක්‍ය නිර්මාණය කරාට පස්සේ එයින් ලැබෙන අදහස මොන වගේ එකක්ද කියන එකයි මෙතනදී පැහැදිලි කරලා තියෙන්නේ. බලන්න somebody is doing something or something is happening. යමෙක් යමක් කරමින් සිටිනවා හෝ යමක් සිද්ධ වෙමින් පවතිනවා. යමෙක් යමක් කරමින් සිටිනවා හෝ යමක් සිද්ධ වෙමින් පවතිනවා කියන අදහස තමයි present continuous tense එකේදී අපිට ලැබෙන්නේ. උදාහරණයක් වශයෙන් she is writing ඇය ලියමින් සිටිනවා. ඒ අදහස මේ වෙලාවේ අපි මේ කතා කරන මොහොතේ ඇය ලියනවා කියන අදහස. ඇය තවමත් මේ ක්‍රියාව අවසන් කරලා නැහැ. තවමත් මේ වැඩේ නිරත වෙනවා කියන අදහසයි මේකෙන් ගම්‍යමාන වෙන්නේ. එහෙමනම් මෙහි අපි බලමු උදාහරණ කීපයක් ඔබට පෙන්වලා තිබෙනවා. බලන්න subject වලින් ආරම්භ කළ යුතුයි කියලා මම ඔබට ප්‍රකාශ කළා මුලදී. බලන්න subject කීපයක් දීලා තියෙනවා. she ඇය කියන අදහසින්, he ඔහු කියන අදහසින්, it ඒක කියන අදහසින්, සමන් ඒක වචන කර්තෘ පදයක් නියෝජනය කරන්න මම පුජ්‍යල නාමයක් භාවිතා කරලා තියෙනවා. බලන්න මේ හැම කර්තෘ පදයක්ම ඒක වචනයි. he, she, it, සමන් ඕනෑම පදයක් ඒක වචනයි. ඔබට මෙතනට ඕනෑම ඒක වචන පදයක් භාවිතා කරන්න පුළුවන්. දෙවෙනි පියවර අනිවාර්යයෙන්ම is කියන පදේ භාවිතා කළ යුතු වෙනවා. is කියන පදේ භාවිතා කළ යුතු වෙනවා. තුන්වෙනි අවස්ථාව ක්‍රියාපදයේ අගට ing එකතු වෙච්ච පදය. නැත්නම් අපි කියනවා present participle කියන අවස්ථාව. මං අහලා තියෙනවා සමහරව ing participle කියන අවස්ථාවක් ගැන. මේ present participle ගැන තමයි ඔය කියන්නේ. එහෙනම් write කියන ක්‍රියාපදයේ අගට ing එකතු වෙලා writing හැදිලා තියෙනවා. cry වලට එකතු වෙලා ing, crying, playing, going මේ වගේ ing සහිත පද එකතු කරලා තියෙනවා. මෙතන මතක තියාගන්න මේ writing කියන පදයේ write කියන ක්‍රියාපදයේ අගට තියෙන e අකුරක්. ing එකතු වෙන අවස්ථාවේදී e අකුර ඉවත් විය යුතුයි. එහෙනම් මතක තබා ගන්න ක්‍රියාපදයේ අගින් තියෙන ස්වරාගුර ඉවත් වෙලා තමයි ing එකතු වෙන්නේ. එතකොට තමයි අපිට present participle එකක් නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ. write කියනකොට write e අකුර ඉවත් කරලා තමයි ing ආදේශ කරලා තියෙන්නේ. එහෙනම් උදාහරණ බලන්න අපිට මේක නිර්මාණය කරගන්න පුළුවන් ඕන තරම් උදාහරණ. she is writing, he is writing, it is writing, someone is writing. බලන්න ඒක වචන පදයට is පාවිච්චි කරලා තියෙනවා. නැත්නම් he is crying, she is crying, it is crying, someone is crying. ඕනෑම පදයක් වාක්‍යයක් භාවිතා කරන්න පුළුවන්. it වලින් පුළුවනි. එතකොට she is playing, she is going, he is playing, he is going, someone is playing, someone is going. මේ හැම එකකම අදහස් කරන්නේ මේ වෙලාවේ මේ දේ වෙනවා කියන එක. අපි හිතුවොත් he is crying කිව්වොත් ඔහු මේ වෙලාවේ අඬ අඬ ඉන්නේ. අපි කතා කරන මොහොත වෙන විට අඬ අඬ ඉන්නේ. someone is playing කිව්වොත් someone මේ වෙලාවේ ඉන්නේ සෙල්ලම් කරමින්. ඔහු ඇඳේ නැහැ. ඔහු ටීවී බලනවා නෙවෙයි. ඔහු නානවා නෙමෙයි මේ වෙලාවේ ඔහු සෙල්ලම් කරනවා කියන අදහස. බලන්න ඊගාව අවස්ථාව මම I කියන කර්තෘ පදයට යොදාගෙන තිබෙනවා. I වලින් මම කියන අදහසයි ලැබෙන්නේ. අපි දන්නවා ඉංග්‍රීසි භාෂාවේ I කියන්නේ බහුවචන පදයක් හැටියට සලකන්නේ ඉංග්‍රීසි භාෂාවේ. මේ I විශේෂ වශයෙන් මෙතනදී I ට විශේෂ පදයක් ආදේශලා තියෙනවා am කියලා. එතකොට මේ am කියන පදය ගැන කතා කරොත් am කියන පදය යෙදෙන්නේ I සමග පමණමයි. වෙන කිසිම පදයක් සමග am භාවිතා වෙන්නේ නැහැ. එහෙනම් මේදී continuous form එකේදී present continuous form එකේදී I am කියලා ඉදිරියට තියෙනවා. I am singing. sing කියන්නේ ගායනා කරනවා sing එකතු වෙලා singing කියලා හැදිලා තියෙනවා.
ඊගාව අවස්ථාව බහුවචන කර්තෘ පද ටිකක් මා පෙන්නලා තිබෙනවා. you, they, people, we. you කියන්නේ ඔබ ඔබලා, they කියන්නේ ඔවුන්, people කියන්නේ මිනිස්සු, we කියන්නේ අපි. මේ හැම පදයක්ම බහුවචනයි. මේ බහුවචන පදයට උපකාරක පදේ වෙන්නේ ආ කියන අවස්ථාව. එතනට අපිට is ගන්නත් am ගන්නත් බෑ. බහුවචන නිසා ආ කියන පදයයි ගන්නෙ. ඊට පස්සේ මං ing සහිත ක්‍රියාපද එහෙම නැත්නම් present participle ක්‍රියාපද කීපයක් යොදාගෙන තියෙනවා. crying, playing, working, going කියලා. මෙන්න මේ විදිහට ඔබත් වාක්‍ය ලියලා ප්‍රැක්ටිස් කරලා හුරු වෙන්න. present continuous tense එක මම මුලින් කිව්වා වගේ somebody is doing something or something is happening. යමෙක් යමක් කරමින් සිටිනවා හෝ යමක් සිද්ධ වෙමින් පවතිනවා. it is raining. වහිමින් තිබෙනවා කියන අදහස. මේ වගේ වාක්‍ය නිර්මාණය කරන්න. මේට අමතරව ඔබත් කර්තෘපද අලුතෙන් ආදේශ කරගන්න, ක්‍රියාපද අලුතෙන් ආදේශ කරගන්න. මෙහි ඉගෙන ගන්න තියෙන වැදගත්ම දේ තමයි ඒක වචන කර්තෘපදයට is එක්ක present participle ක්‍රියාපදයක් යෙදිය යුතුයි. අයිට am එක්ක present participle ක්‍රියාපදයක් යෙදිය යුතුයි. බහුවචන කර්තෘපදයට ආ සමග present participle ක්‍රියාපදයක් යෙදිය යුතුයි. එවිට ඔබට මේ වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. මේන් ලැබෙන්නේ මේ මොහොතේ යම් කිසි දෙයක් කරමින් සිටිනවා කියන අදහස. Alright, let's talk about how to form negative forms. කොහොමද negative එක නිර්මාණය කරන්න කියන එකයි මෙතනදී පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. සුපුරුදු පරිදි කර්තෘපදයෙන් ආරම්භ කළ යුතු වෙනවා. start with the subject. කර්තෘපදයෙන් ආරම්භ කරන්න. දෙවෙනි පියවරට is not, am not, are not නෑ කියන අදහස ලබා ගන්න යොදන පදය. මුලින් පොසිටිව් ෆෝම් එකේදී අපි කිව්වා is am are යොදා ගන්න කියලා. හැබැයි නෙගටිව් එකේදී නෑ කියන නැත යන අර්ථයේදී is not, am not, are not අපිට පුළුවන් මේ දෙක කෙටි කරලත් භාවිතා කරන්න. is not, isn't වෙනවා. are not, aren't වෙනවා. අපි උදාහරණ කිහිපයක් විමසා බලමු. She isn't writing. He isn't writing. Someone isn't playing. It isn't going. මේ අදහස යමෙක් යමක් කරමින් සිටින්නේ නෑ කියන අදහසයි ලැබෙන්නේ. උදාහරණයක් වශයෙන් she isn't writing. ඇය ලියමින් සිටින්නේ නෑ. He isn't playing. ඔහු සෙල්ලම් කරමින් සිටින්නේ නෑ. මේ වෙලාවේ අපි කතා කරන මොහොත වන විට ඒ කාර්යයේ නිරත වෙන්නේ නැහැ කියන අදහසයි මේදී ඔබට ලැබෙන්නේ. I am not writing. I am not writing. am not කියනට aimed කියලා කිව්වත් ඒතර භාවිතා වෙන්නේ නැති නිසා අපි am not කියන පද දෙකක් හැටියට වෙන් කරනවා. කෙටි කරන්න යන්නේ නැහැ. I am not writing. මම ලියමින් සිටින්නේ නැහැ. We are not, නැත්නම් we aren't crying, you aren't playing, they aren't working, people aren't going, children aren't learning, dogs aren't barking. මෙතන යොදලා තියෙන්නේ බහුවචන කර්තෘපදයක්. බහුවචන කර්තෘපදයක් සමග are not නැත්නම් aren't කෙටි කරලා ගත්තොත් භාවිතා කරලා අන්තිමට සුපුරුදු පරිදි present participle ක්‍රියාපදයේ එහෙම නැත්නම් ing වලින් අවසන් වෙන ක්‍රියාපදයේ යෙදී යුතු වෙනවා. ඒ නිසා negative form එක කියලා කියන්නේ නැති යන අර්ථය. එහෙනම් මම හිතනවා ඔබට පැහැදිලි අවබෝධයක් ලැබෙන්නට ඇති. හොඳට පැහැදිලිව අවබෝධ කරගත යුතුයි.
කතෘ පදයෙන් ආරම්භ කරලා අපි යොදාගත්ත is am are වෙනුවට is not am not are not නැත්නම් isn't aren't කියන පද භාවිතා කරලා තුන්වෙනි අවස්ථාවේදී ක්‍රියාපදයේ අගට ing යෙදුණු පදේ භාවිතා කළ යුතු වෙනවා. එලෙස භාවිතා කරනකොට අපිට අදහසක් ලැබෙනවා යමෙක් යමක් කරමින් සිටින්නේ නැහැ කියන අදහස. මේ වෙලාවේ ඒ ක්‍රියාවේ යෙදෙන්නේ නැහැ. I am not writing. මම ලියමින් සිටින්නේ නැහැ. We are not learning. අපි ඉගෙන ගනිමින් සිටින්නේ නැහැ. මෙන්න මේ අදහස තමයි ලැබෙන්නේ. එහෙනම් මම විශ්වාස කරනවා ඔබ මේ ආදී වශයෙන් වෙන කතෘ පද යොදලා මෙලෙස උපකාරක පදයක් නැත්නම් be verb එකක් is am කියන පද අපි be verb ලෙස සලකනවා. මෙන්න මේ පද යොදලා වාක්‍ය නිර්මාණය කරයි කියලා. I would like to draw your attention on how to form question form now. දැන් මම සූදානම් වෙනවා ඔබේ අවධානය යොමු කරන්න present continuous tense එක භාවිතා කරලා ප්‍රශ්න නිර්මාණය කරන්නේ කොහොමද කියන එක පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න. මේ වාක්‍ය නිර්මාණය කිරීමේදී මම මුලින් සඳහන් කළ ආකාරයේ be form එක be verb එක is am are කියන පද තුන වාක්‍ය මුලට යොදාගත් විට අපිට question sentences නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ is හෝ am හෝ are වාක්‍ය මුලට ලබාගත් විට අපට හැකියාව ලැබෙනවා question එකක් නැත්නම් ප්‍රශ්න සහිත වාක්‍යයක් නිර්මාණය කරන්න. උදාහරණ කිහිපයක් විමසා බලමු. Is she writing? ඇය ලියමින්ද සිටින්නේ? නැත්නම් ඇය ලියමින් සිටිනවාද කියන අදහස. Is he crying? ඔහු අඬමින් සිටිනවාද කියන අදහස. Is someone going? Is man working? Is a farmer cultivating? Cultivate කියන්නේ වගා කරනවා කියන ක්‍රියාපදේ. වගා කරනවා යන්නට යෙදෙන ක්‍රියාපදේ. ඊළඟ අවස්ථාව am වාක්‍ය මුලට යොදා ගන්න පුළුවන්. Am I writing? am යෙදෙන්නේ I සමග පමණයි කියලා මම මුලින් සඳහන් කළා. Am I writing? මම ලියමින්ද සිටින්නේ. Are we crying? Are you playing? ඔබ සෙල්ලම් කරමින්ද සිටින්නේ. Are you playing? Are they working? ඔබ වැඩ කරමින්ද සිටින්නේ. Are people going? මිනිසුන් යමින්ද සිටින්නේ. Are people working? මිනිසුන් වැඩ කරමින්ද සිටින්නේ. මේ ආදී වශයෙන් ඔබට අවශ්‍ය ප්‍රශ්න නිර්මාණය කර ගැනීමේ හැකියාව තියෙනවා. මේ ප්‍රශ්න නිර්මාණය කිරීමේදී හොඳින් අවධානය කරන්න මතක තබා ගන්න අර be verb එක එහෙම නැත්නම් am is are කියන පද වාක්‍ය මුලට යොදන්න. දෙවෙනි පියවරට කතෘ පදයක් යොදන්න. තුන්වෙනි පියවර ක්‍රියාපදයකට ing යෙදිච්ච present participle ක්‍රියාපදයක් යොදන්න. එදී ඔබ දැඩිව අවධාරණය කරගත යුතුයි, මතක තබා ගත යුතුයි, සිහියට නගා ගත යුතුයි. is වලින් වාක්‍ය ආරම්භ කරන්නේ ඒක වචන කතෘ පදයක් සහිත වාක්‍යයක්. am වලින් ආරම්භ කරොත් I පමණයි යොදා ගන්න වෙන්නේ. ආ කියන පදයෙන් ආරම්භ කරොත් බහුවචන කතෘ පදයක් යොදා ගත යුතුයි.
මේ නිවැරදිව ඔබට ප්‍රැක්ටිස් කිරීම තුළින් භාවිතය තුළින් නැවත නැවත භාවිතය තුළින් ඔබට හැකියාව ලැබෙනවා present continuous tense එකෙන් වාක්‍ය අවශ්‍ය තරම් ඔබට අවශ්‍ය කරන තරම් නිර්මාණය කරගන්න. එහෙනම් නැවත නැවත භාවිතා කරන්න හුරුවන්න එවිට ඔබට ඉංග්‍රීසි භාෂාවේ මේ present continuous කියන වාක්‍ය රටාවෙන් බොහෝ වාක්‍ය නිර්මාණය කරගත හැකි වේවි. මිලංගර මා සූදානම් වෙනවා question form එක අපි මුලින් කතා කරපු question form එක පිළිබඳව තවත් වැඩියමක් ඔබට ප්‍රකාශ කරන්න. මෙතෙන්දී මා යොදාගෙන තිබෙනවා question form එකේ යොදා ගන්නා ඒ වචන එලෙසම යොදා ගන්න අතරතුර වාක්‍ය ආරම්භයට what, when, where, why, how වැනි පද මේවට අපි කියනවා WH question words කියලා. WH question words. මෙන්න මේ වාක්‍ය මේ වචන වාක්‍ය ආරම්භයට යෙදුණු විට අපිට වැඩි තොරතුරක් ලබා ගන්න පුළුවන්. පැහැදිලිවම මෙතනම උදාහරණයක් මෙලෙස ලබා ගතහොත් what is she writing? ඇය ලියමින් සිටින්නේ කුමක්ද කියලායි අදහස. is she writing කිව්වොත් ඇය ලියමින්ද සිටින්නේ. ඇය ලියමින්ද සිටින්නේ කියන අදහසයි ලැබෙන්නේ. හැබැයි මේ WH question එකක් වාක්‍ය ආරම්භයට ගත්තම අපිට ඊට වඩා තොරතුරක් අහන්න පුළුවන්. what is she writing? ඇය ලියමින් සිටින්නේ කුමක්ද? where is she writing? ඇය කොහේදීද ලියමින් සිටින්නේ? why is she writing? ඇයි ඇය ලියමින් සිටින්නේ? how is she writing? කොහොමද ඇය ලියමින් සිටින්නේ? එමනම් මේ ආදී වශයෙන් ඔබට වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. මෙතන මා WH question සියල්ලම නෙමෙයි යොදාගෙන තිබෙන්නේ. WH questions 5ක් පමණයි යොදාගෙන තිබෙන්නේ. what කියන්නේ කුමක්ද කියන අදහස, when කියන්නේ කවදාද කීයටද කියන අදහස, where කියන්නේ කොහේද කියන අදහස, why කියන්නේ ඇයි කියන අදහස, how කියන්නේ කොහොමද කියන අදහස. මේ පද වාක්‍යයට යෙදීමේදී තවත් ඔබ සුවිශේෂී කාරණයක් දැනගත යුතුයි. එනම් මෙවැනි WH words, WH question words වාක්‍ය මුලට යොදනකොට ඒ යොදන වාක්‍ය අනිවාර්යෙන් question form එකේ තිබෙන වාක්‍යයක් වේ යුතුයි. ප්‍රශ්නවාචී වාක්‍යයකට මුලින් තමයි මෙන්න මේ WH question words භාවිතා කරන්නේ. මම මෙතන තවත් යටින් උදාහරණ කිහිපයක් පෙන්නලා තිබෙනවා. උදාහරණ දෙකක්. who is crying? කවුද අඬමින් සිටින්නේ? who is coming? කවුද එමින් සිටින්නේ කියන අදහස. මම මෙතන ක්‍රියාපද පෙන්නලා තිබෙනවා. dancing කියලා අලුත් ක්‍රියාපදයක්. dancing කියන්නේ නටමින් සිටිනවා. drawing කියලා ක්‍රියාපදයක් අඳිමින් සිටිනවා. flying පියාඹමින් සිටිනවා කියන අදහස්. ඉතින් මේ ක්‍රියාපද මම හිතනවා ඔබට ඊටාම හොඳට මතකයේ ඇති. මේ ක්‍රියාපද ඔබ දන්න ක්‍රියාපද පාසල් ළමුන් සඳහා මේ මාගේ මේ වීඩියෝ ඉදිරිපත් කරන නිසා මම හිතනවා ඔබ මේ සියල්ල අවබෝධයෙන් ඇති කියලා. හොඳයි. එහෙමනම් මේ what, when, where, why කියන ආදී වචන WH questions වාක්‍ය මුලට යොදලා ප්‍රශ්න සහිත වාක්‍යයක් ඉන් අනතුරු යොදලා ලොකු
නැත්නම් නිවැරදි අර්ථවත් වාක්‍යයක් ප්‍රශ්න සහිත වාක්‍යයක් නිර්මාණය කරන්න උත්සාහ කරන්න කියන ආරාධනාවත් මෙතෙන්දී ඔබ වෙනුවෙන් කරනවා. present continuous tense හි හතරවන ෆෝම් එක negative question form. මෙහි අදහස නැද්ද කියන අදහස. වාක්‍ය ආරම්භයට be verb එකත් සමග not යෙදුණු පදය උදාහරණයක් වශයෙන් isn't කියන පදය, aren't කියන පදය, ඒ කියන්නේ is not එකතු වෙලා isn't හැදෙනවා, are not එකතු වෙලා aren't කියලා හැදෙනවා. මේ ආදී පදයකින් ආරම්භ කරොත් නැද්ද කියන අදහස අපට ලබා ගත හැකියි. මම උදාහරණ කීපයක් පෙන්වා තිබෙනවා. Isn't she writing? ඇය ලියමින් සිටින්නේ නැද්ද? Isn't he crying? ඔහු අඬමින් සිටින්නේ නැද්ද? Isn't someone playing? සමන් සෙල්ලම් කරමින් සිටින්නේ නැද්ද? Isn't it walking? ඌ ඇවිදිමින් සිටින්නේ නැද්ද? Isn't man cultivating? එහෙම නැත්නම් isn't a farmer cultivating? farmer කියන්නේ ගොවියා. ගොවියෙක් වගා කරමින් සිටින්නේ නැද්ද? මේ ආදී වශයෙන් isn't වාක්‍ය මුලට ගත්තොත් නැද්ද කියන අදහස ලබා ගන්න පුළුවන් ඒක වචන වාක්‍යයක් තුල. Am I not writing? Am I not writing? මේ වාක්‍යය තරමක් වෙනස්. amට not යොදලා කෙටි කරලා නැහැ මෙහි. not තියෙන්නේ කර්තෘ පදයට පසුව. ඔබ හොඳට මේ වාක්‍ය දෙස බලන්න. මම මුලින් සඳහන් කරපු ඒ වගේ is not එකතු වෙලා isn't කියන පදයෙන් වාක්‍ය ආරම්භ කරලා තියෙන්නේ. හැබැයි මෙතනදී amට not යෙදුණු පදේ නෙමෙයි am කියන පදය තනියම අරගෙන දෙවෙනි පියවරට කර්තෘ යොදලා තුන්වෙනි පියවරට not යොදලා තමයි අන්තිමට present participle ක්‍රියාපදයක් යොදලා තියෙන්නේ. ඒ අදහස ඒ වාක්‍ය නිර්මාණය කරන ආකාරය නැවතත් am I not writing? මම ලියමින් සිටින්නේ නැද්ද කියන අදහස. තුන්වෙනුවට මා පෙන්වා තිබෙනවා aren't AREN apostrophe කමා සමග T aren't are not කියන පද දෙකෙහි එකතුව aren't we crying? අපි අඬමින් සිටින්නේ නැද්ද? aren't you playing? ඔබ සෙල්ලම් කරමින් සිටින්නේ නැද්ද? aren't they working? ඔබ වැඩ කරමින් සිටින්නේ නැද්ද? aren't people going? මිනිසුන් යමින් සිටින්නේ නැද්ද? මේ ආදී වශයෙන් ඔබට බොහෝ වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන් මෙතනදිත්. මතක තබා ගන්න මා මුලින් සඳහන් කරපු නීතියමයි is කියන පදයට not එකතු කරොත් isn't හැදෙනවා. ඒක වචනයක් තමගයි ඒක වචන කර්තෘ පදයක් සමගයි භාවිතා කරන්නේ. am I සමග පමණයි යොදාගන්නේ. aren't are not කියලා පද දෙකෙහි එකතුව contraction form එක මේ භාවිතා කරන්නේ බහුවචන කර්තෘ පද සමග. මේ ආදී වශයෙන් මේ වාක්‍යෙන් ලියලා හොඳට හුරු වෙන්න මේ present continuous tense මේ මා මුලින් පැහැදිලි කරපු දේ නැවතත් ඔබට මතක් කරන්න මා බලාපොරොත්තු වෙනවා. present continuous tense is used to express an action that is going on at the time of speaking. කතා කරන මොහොතේ සිදුවෙමින් පවතින දේවල් ප්‍රකාශ කරන වාක්‍ය රටාවයි present continuous tense කියලා කියන්නේ. මේ වාක්‍ය නිර්මාණ විදිහ නැවතත් අවධානය යොමු කරොත් වාක්‍ය ආරම්භ කරන්නේ කර්තෘ පදයෙන් දෙවෙනි පියවරට be verb එකක්. එහිදී වර්තමානය නිසා is am කියන පද තුන යොදා ගත්තා. එම පද තුනෙන් එකක් යොදාගෙන ඉන් අනතුරුව ක්‍රියාපදයේ present participle කියන අවස්ථාව එහෙම නැත්නම් අගට ing යෙදිච්ච අවස්ථාව කියලාත් මම පැහැදිලි කරලා දුන්නා. මේ අදහස මෙහින් ලැබෙන අදහස තමයි යමෙක් යමක් කරමින් සිටිනවා කියන අදහස. නිමල් is playing නිමල් සෙල්ලම් කරමින් සිටිනවා. Kamal is riding a bicycle
කමල් බයිසිකලයක් පදිමින් සිටිනවා. I am talking with a friend. මම යහළුවෙක් සමග කතා කරමින් සිටිනවා. Mr. Pereira is making a chair. Pereira මහත්මයා පුටුවක් හදමින් සිටිනවා. A farmer is cultivating in the field. ගොවියෙක් farmer ගොවියෙක් වගා කරමින් සිටිනවා කුඹුරේ. මේ ආදී වශයෙන්. President is addressing the meeting now. Then ජනාධිපතිවරයා රැස්වීම අමතමින් සිටිනවා. The principal is advising some children. විදුහල්පතිවරයා සිසුන් කීප දෙනෙකුට අවවාද කරමින් සිටිනවා. Teacher is teaching a grammar lesson. ගුරුවරයා ව්‍යාකරණ පාඩමක් පැහැදිලි කරමින් සිටිනවා. You are listening to this video. ඔබ මේ වීඩියෝ එකට සවන් යොමු කරමින් සිටිනවා. මේ ආදී වශයෙන් කරමින් සිටින දෙයක් පිළිබඳව කතා කරන tense එකයි present continuous tense කියලා කියන්නේ. එහෙනම් මම බලාපොරොත්තු වෙනවා ඔබගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න. මේ සියලු පාඩම් මාලාවන් ඔබට බෙහෙවින් උපකාරී වේවි. ඉතින් මම ඉල්ලා සිටිනවා ඔබගෙන් මේ සියලු පාඩම් නැවත නැවත සවන් දීලා නැවත නැවත වාක්‍ය ලියලා ප්‍රැක්ටිස් කරලා හොඳින් මේ වාක්‍ය රටා ඔබේ අධ්‍යාපන කටයුතු වලදී යොදාගෙන ඉංග්‍රීසි භාෂාව නිවැරදිව භාවිතා කරන්න පුළුවන් දරුවෙක් බවට පත් වෙන්න කියලා. Thank you. Thanks a lot.